තුමුල කිරිහිස වැජඹෙනා සිව්දිකට තම්ස්වරය විහිදනා ශාක්‍ය සිංහාභිවන්දනා සම්බෝධි මැදුරෙන් විහිදෙනා. සම්මා සම්බුදු සරණයි. ශාක්‍ය සිංහාභිවන්දනා පොහෝදා සජීවී විකාශය මෙලෙසින් නැවතත් ඔබ වෙත සමීප කරන්නට අප සූදානම් වන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ ත්‍රිමංගලයේ යෙදෙන උතුම් වූ වෙසක් පුර 15ක පොහෝ දවසේදී අද අලුයම් කාලයේ අප ආරම්භ කළ මේ සජීවී විකාශය දැන් අප සූදානම් වන්නේ දහවල් ධම්මානුපස්සනා සදහම් වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නට. ඉතින් පවතින කොරෝනා වසංගත තත්ත්වයේ මේ ව්‍යාප්තියත් සමගින් ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අප අද දවසේදී මේ වැඩසටහන බොහොමත්ම සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අපට සිද්ධ කරන්නට සිදු වෙලා තිබෙන මොහොතක අදත් කෙසේ වෙතත් මේ වැඩසටහන පොහෝදා විකාශය අප දන්නවා බෞද්ධ රූපවාහිනිය සහ ගුවන්විදුලිය ඔස්සේ බොහෝ දෙනා නරඹන ශ්‍රවණය කරන වැඩසටහන් මාලාවක්. ඉතින් අදත් ඔබ වෙනුවෙන් මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සුපුරුදු පරිදි අදත් මේ වැඩසටහන වෙනුවෙන් අප සෑම දෙනා වෙත මෙත් සිතින් වැඩම වදාලා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අවසරයි පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේව নমස්කාර පූරකව පිළිගන්නවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් සම්පත්දායකත්වයේ ලබා දෙන්නට වැඩම කොට වදාළ කොළඹ හත නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජනීය තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේවත් අපි දොහොත් මුදුනත් හිතබා සාදු නාදනංවා පිළිගනිමු. සාදු සාදු සාදු. ඉතින් අද මේ උතුම් වූ පොහෝ දවසේ වෙසක් පොහොය කියන්නේ ලෝපුරා බෞද්ධයන්ට තිබෙන උතුම්ම පොහෝ දිනය වෙනවා. ඉතින් මේ පොහෝ දවසේදීත් මේ වැඩසටහන වෙනුවෙන් Tamanගේ දායකත්වයේ කාසු කරන සදැහැති පිරිස මේ ස්ථානයේ tempatව ඉන්නවා. අපි ආරාධනා කරනවා ඒ දායක පිරිසට ප්‍රථමයෙන්ම බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිද්ධ කරන්නට. ඉන් අනතුරුව දෙහත් වට්ටිය ගෞරවනීය ස්වාමීන් වහන්සේට පිළිගන්වා මේ වැඩසටහන වෙනුවෙන් ආරාධනාව සිද්ධ කරන හැටියට. අද මේ වැඩසටහන වෙනුවෙන් Tamanගේ දායකත්වයේ කාසු කරන්නේ රෝෂණී කාංචනා වරුසවිතාන මහත්මිය සහ සජිත් නිරංජන් හේවා කුරුම්බුරගේ කියන ඒ දෙමාපිය යුවල. ඉතින් ඔවුන්ගේ දායකත්වයේ සහිතව අද මෙතෙන් පටන් ඔබට ධම්මානුපස්සනා වැඩසටහන ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වෙනවා. ඉතින් දැන් මේ දායක පිරිස ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට දෙහත් වට්ටිය පිළිගන්වා මේ වැඩසටහන වෙනුවෙන් ආරාධනාව සිද්ධ කළා. අපි කල් වේලා නොගෙන පූජනීය අපේ ගෞරවනීය අවසරයි තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මෙතෙන් පටන් මේ සදහම් වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන හැටියට. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද උතුම් වෙසක් පුර 15ක පොහොය දවස. බෞද්ධ රූපවාහිනිය සංවිධානය කරනු ලබද වෙසක් පෝදා සිල් වැඩසටහනේ මේ වෙලාවට නියමිත ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වන්නයි මේ පින්නතුන් හැමදෙනාම මෙලෙසින් සැදී පැහැදී සිටින්නේ. සම්බෝධි මහා විහාර ධර්මශාලා පරිසරයට පැමිණි මේ සදහැවතුන් කිහිප දෙනා සහ බෞද්ධ නාලිකාව ඔස්සේ
මේ වැඩසටහන නරඹන ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පින්වතුන් හැම දිනාමත් දැන් සැදී පැහැදී සූදානමින් සිටින්නේ මේ උතුම් වැඩසටහනට සම්බන්ධ වෙන්න. අදත් බෞද්ධයා නාලිකාව ඔබට මේ වෙලාවට තිලින කරනු ලබන මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා ඔබ අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරනේ. අද මේ ධම්මානුපස්සනා පෝදා වැඩසටහන වෙනුවෙන් සිය සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ රෝෂණී කාංචනා වරුසවිතාන මහත්මනිය සහ සජිත් නිරංජන් හේවා කුරුම්බුරගේ මහත්මයා කියන දෙමාපියන් ඒක රාශී වෙලා විශේෂයෙන්ම පරලෝසපත් ඥාතීන් වන නිමල් බන්දු වරුසවිතාන පියාණන් සහ එතුමාගේ දෙමාපියන් වන දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. ඒ වගේම නිමල් බණ්ඩාර අත්තනායක මාමාට සහ එච්.කේ.එම්. ධර්මදාස මහත්මයාට පින් බලාපොරොත්තුවෙන් සිටින්නා වූ සංසාරගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තුවෙන් පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම සෙත් පැතීම සඳහා බලාපොරොත්තු වෙනවා. වෙසක් පෝය දිනය වෙනුවෙන් කරන්නා වූ මෙම ධර්ම දානමය පින්කම් බලයෙන් කොරෝනා සහ අනෙකුත් රෝග වසංගත දුරු වෙලා ලක්වැසියන්ට ලෝවැසියන්ට හැම දිනාටම සතුටින් සැනසෙල්ලේ නිදුක්ව නිරෝගීව සුවපත් වන්න භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනු. ඒ වගේම ජූනි මාසේ 14 වෙනි දින උපන්දිනය සමරන විදූෂි මහිකා හේවා කුරුම්බුරගේ සහ ජූනි 13 වෙනිදා උපන්දිනය සමරන නිලුක්ෂි රෝචනා හේවා කුරුම්බුරගේ දියණියන් දෙපළට නිදුක් නිරෝගී සුව සහ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ භාග්‍ය උදා වේවා. හැම දිනාටම කායික මානසික සුවපත් භාවය වේවා. දේශකයන් වහන්සේලා දෙපළටද ඉක්මනින්ම ධර්මාවබෝධය සලසා ගැනීමේ භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරා කටයුතු කරන පින්තුන් හැම දිනාගෙම ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකාව ඔබට තිලින කරනු ලබන පෝදා විකාශයේ දායකත්වය සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය මගින් දරනු ලබන බවත් සිහිපත් කරමින් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. අද වෙසක් පුර පසළොස්වක පෝය දවස. බුදුරජාණන් වහන්සේ පිළිබඳව වඩාත්ම වැඩියෙන් කතා කළ යුතු පොහොය දවස. ඒ වගේම බොහෝ දෙනාට බුදු පියාණන් වහන්සේ පිළිබඳව කරුණු කාරණා අසන්නට ලැබෙන පොහොය දවස. මේ පොහොය දවසේ ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් ගැනීම සඳහා මට කල්පනා වුණා එක සිද්ධියකින් මේ සාකච්ඡාව ආරම්භ කරන්න ඕන කියලා. එක දවසක් බුදු පියාණන් වහන්සේ උක්කට්ටා සහ සේතව්‍ය කියන නගර දෙක මැදින් තිබිච්ච සුදු වැලි
අතුරපු පාරක වැඩම කළා. බුදුරජාණන් වහන්සේ මේ වැලි තලාව සහිත පාරේ වැඩම කිරීම නිසා උන්වහන්සේගේ සිරිපා සලකනු මේ වැලි තලාවෙහි රැඳුණා. බුදුරජාණන් වහන්සේට තිබෙනවා සුවිශේෂ මහා පුරුෂ ලක්ෂණ 32ක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එක පුරුෂ ලක්ෂණයක් තමයි සුපතිට්ඨිත පාද කියලා කියන්නේ. සුපතිට්ඨිත පාද කියලා කියන්නේ මනාලෙස පොළොව ස්පර්ශ වෙන මනාලෙස පිහිටි පා ඇති බව. දැන් අපේ පාද ගත්තොත් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ පාද එක පැත්තකින් ඉස්සිලා තියෙන යටිපතුලේ. වතුර ටිකක් කකුලේ යටිපතුලේ ගාලා වේලිච්ච සිමෙන්ති පොළොවක වෙලාවක තියලා බලන්න අඩිපාරේ. එතකොට එක පැත්තක් හීනියට ඇඳෙන්නේ. හේතුව අනිත් පැත්ත ඉස්සිලා තියෙන නිසා. බුදුරජාණන් වහන්සේට මනාලෙස පිහිටි පා තිබෙනවා. ඉතින් මෙන්න මේ ස්වභාවයේ පා සලකනු තමයි අර වැලි තලාවේ රැඳිලා තිබුණේ. ඉතින් මේ බුදු පියාණන් වහන්සේ වැඩම කරාට පස්සේ මේ පාරෙම ඇවිදගෙන යන්නව අංග ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳව ප්‍රවීණත්වයට පත්වෙච්ච බ්‍රාහ්මණයෙක්. එයාට පුළුවන්කම තියෙනවා මේ පුද්ගලයන්ගේ ශරීර අවයවයන් දිහා බලලා යම් යම් ශාස්ත්‍ර ස්වභාවයන් කියන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණයා මේ පාසටහන් දැකලා කල්පනා කළා මේ නම් ලේසි පහසු කෙනෙකුගේ පාසටහනක් නෙවෙයි. මේ මිනිසයන් අතරේ මම මෙහෙම පාසටහනක් දැකලා නැහැ. කවුද මේ පාසටහනට උරුමකම් කියන්නේ කියලා අර පියවර අනුව ඒ ඔස්සේම ඇවිදගෙන ගියා. එක තැනකින් අර පාරේ පියසටහන් නැති වෙලා තිබුණා. එතනට ගිහිල්ලා වටපිට බලනකොට ඊට නුදුරින් ගහක් මුල බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ බ්‍රාහ්මණයා මේ කවුද මේ ඉන්නේ කියලා හඳුනන්නේ නැහැ. හැබැයි යා විශ්වාස කළා මේ පාසටහන් අනුව නම් මනුෂ්‍ය ලෝකයේ කෙනෙක් වෙන්න බෑ කියලා. ඒ නිසා මේ බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේ වෙතට ගිහිල්ලා විමසනවා ස්වාමීනි ඔබ වහන්සේ දෙවියෙක්ද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බමුණ මම දෙවියෙක් නෙවෙයි. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ බ්‍රහ්මයෙක්ද? නෑ මම බ්‍රහ්මයෙකුත් නෙවෙයි. එහෙනම් වහන්සේ මිනිසෙක්ද? බමුණ නෑ මම මිනිසෙකුත් නෙවෙයි. දැන් අහන එකට නෑ නෑ කියලා කිව්වහම සමහර වෙලාවට මේ මිනිසෙට කේන්ති යන්නත් ඇති. අවසානයේ මේ මිනිස අහන එහෙනම් ඔබ වහන්සේ කවරෙක්ද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට සිහිපත් කරනවා ඔබ ඇහුව මම දෙවියෙක්ද කියලා. දෙවියෝ වෙලා උපදින්නෙත් කෙලෙස් තියෙන නිසා. දෙවියන් වෙලා උපදින්නට හේතු වෙන කෙලෙස් මාගේ සිත තුළ නැති නිසා මම කිව්වා මම දෙවියෙක් නෙවෙයි කියලා. බ්‍රහ්මයෝ වෙලා උපදින්නෙත් කෙලෙස් තියෙන නිසා. බ්‍රහ්මයෝ වෙලා උපදින්නට හේතු වෙන කෙලෙස් මා සිත තුළ දැන් නැති නිසා මා කිව්වා බ්‍රහ්මීකුත් නෙවෙයි. මනුෂ්‍යයෝ වෙලා උපදින්නෙත් කෙලෙස් තියෙන නිසා. මනුෂ්‍ය වෙලා උපදින්නට හේතු වෙන කෙලෙස් මා සියල්ල නැති කරපු නිසා දැන් මම මිනිස්සෙකුත් නෙවෙයි. ඒකයි මම මිනිස්සෙක් නෙවෙයි කියලා කිව්වේ. මට කියන්නේ උත්තර මනුස්ස කියලා. මනුෂ්‍යත්වය උත්තරීතරත්වයට පත් කරපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. බුද්ධෝති මම් බ්‍රාහ්මණ ධාරේහි. බ්‍රාහ්මණය මට කියන්නේ බුද්ධ කියලා බුදු පියාණන් වහන්සේ අවධාරණය කළා. අන්න ඒ බුදු පියාණන් වහන්සේ
පින්නතුනේ හඳුන්වන විශේෂණ නාම රාශියක් තියෙනවා. ඒ විශේෂණ නාමයන් අතරේ එකක් තියෙනවා ඔය ඇත්තෝ අපි හැමෝම දන්න අසම සම කියලා. අසම කියන්නේ කාටවත් සම කරන්න බෑ කියන එක. සම කියන්නේ සම කරන්න පුළුවන් කියන එක. එතකොට අසම සම කියන්නේ කිසිවෙකුටත් සම කළ නොහැකි බුදු කෙනෙකුටම පමණක් සම කළ හැකි නිසා තමයි බුදුරජාණන් වහන්සේ අසම සම වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන හඳුන්වන තැන්වලදී සඳහන් කරන විශේෂ නාම අතර තියෙන අප්පටිම කියලා. දැන් අපි සාමාන්‍යයෙන් බොහොම මනරම් බුද්ධ ප්‍රතිමාවන් හදලා අනේ බුදුහාමුදුරුවෝ මෙහෙම වෙන්නේ නැති කියලා හිතුවට එහෙම ප්‍රතිමාවකින් පවා නිරූපණය කරන්න බැරි අප්පටිම පුද්ගලයෙක් බුදු පියාණන් වහන්සේ. ඊතරම් උන්වහන්සේ ආනුභාව සම්පන්නයි. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය අපි හොඳින් වටහා ගන්න ඕනේ. ඉතින් අපේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට ඒ බුදු ගුණ ඊටාම හොඳින් ප්‍රකාශ කරන්න පුළුවන් බව අපි හොඳින් දන්නවා. ඉතින් ඒ බුදු වෙසක් පෝය දවසේ ඒ බුදු ගුණ මානසිකාරය කරන ආකාරය පිළිබඳවත් අපේ අවධානය යොමු කරමින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අසම සම වූ බුදුරජාණන් වහන්සේ සතු සුවිශේෂ ඥාන හයක් පිළිබඳව කතා කරන්න. ඒ ඥාන හයට කියනවා ෂඩ් අසාධාරණ ඥාන කියලා. ෂඩ් කියන්නේ හයට, අසාධාරණ කියන්නේ අනිත් අය ළඟ නැති බුදු පියාණන් වහන්සේට පමණක් අනන්‍ය වූ ඥාන හය කියන එකයි. එතකොට අන්නේ ඥාන හය ගැන තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය, ආසයානුසේ ඥානය, ඒ වගේම යමක පාටිහාරීය ඥානය, මහා කරුණා සමාපatti ඥානය, ඒ වගේම සබ්බඤ්ඤුත ඥානයයි අනාවරණ ඥානය කියන මේ ඥාන හය ගැන අපි වෙලාව අනුව ඔබට යම් යම් කරුණු කියලා දෙන්න අපේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සාකච්ඡාවකට ප්‍රවේශයක් ලබා ගැනීම වශයෙන් අපි අපේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේගෙන් දැනගන්න කැමති අපේ හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ මෙනෙහි කිරීම මොන තරම්නම් ප්‍රතිඵලදායකද කියන කාරණේ අපි ඉස්සෙල්ලාම අවධානයට යොමු කරමු. දේරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සද්ධාවන්ත පින්නතුනි, ඉතින් අද දවසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරන්න සුදුසුම මාතෘකාවක් තමයි මේ ධර්ම සාකච්ඡාවට තෝරාගෙන තියෙන්නේ. ඇත්තටම මේ මාතෘකාව තෝරාගත්තෙත් අපේ තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ගත්තාම ඇත්තටම ඥාන සාගරයක්. ඉතින් අපි වගේ කෙනෙකුට ඒ ඥානයන් විස්තර කරන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. අපිට නෙවෙයි, පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකටවත් කිසිම කෙනෙකුට ඒ බුදුගුණ විස්තර කරන්න සමර්ථ කෙනෙක් ලෝකේ නැහැ. ඒ බුදුගුණ විස්තර කරලා නැත්නම් ඒ ඥානයන් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් කරන්නට පුළුවන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයට කලින් විශේෂයෙන් මම මේ වෙලාවේ මතක් කරන්නට ඕන, මේ බුද්ධ ශාසනයේ බුදුගුණ වැඩියෙන්ම ප්‍රකාශ කරපු ශ්‍රාවකයා තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඒකට හේතුව උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ඉතින් සූත්‍රාන්ත පිටකයේ තියෙන බොහෝ දේශනා එක්රැස් කරලා
පටිසම්භිදා මග්ගපාළිය මහා නිද්දේශ පාළිය සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළ දෙසුම්. පටිසම්භිදා මග්ගපාළියෙහි සඳහන් වෙනවා මුලින්ම ඥාන 73ක්. තෙසැත්තෑ ඥාන. ඒ තෙසැත්තෑ ඥානවල අවසානයේටම සඳහන් වන්නේ අද අපි මේ සාකච්ඡාවට බඳුන් කරන මේ ඥාන 6. ඒතර අපේ ස්වාමීන් වහන්සේ මෙතනදී කිව්වා අසාධාරණ ඥාන. එතකොට ශ්‍රාවකයන්ට මේවා සාධාරණ නෑ. බුදුරජාණන් වහන්සේට පමණයි මේ ඥාන සාධාරණ වන්නේ. පින්නතුල්ල අහලා ඇති චුද්දස බුද්ධ ඥාන. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං, අත්තපටිසම්භිදේ ඥානං, ධම්මපටිසම්භිදේ ඥානං, නිරුක්ති පටිසම්භිදේ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං. මෙන්න මේ ඥාන 8 ඊළඟට තව ඉතුරු අන්තිමට කියවෙන්නේ ඉන්ද්‍රිය පරෝපරයත්‍ය, ආසයානුසේ, යමක පාටිහාරී, මහා කරුණා සමාපatti ඥානෙ, ඊළඟට සබ්බඤ්ඤුත ඥානෙ, අනාවරණ ඥානෙ. මෙන්න මේ 14 මුලින් කියපු 8 ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණයි. බුදුරජාණන් වහන්සේටත් තියෙනවා, ශ්‍රාවකයන්ටත් තියෙනවා. හැබැයි එතනදිත් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දුක්ඛේ ඥානෙ. දුක අවබෝධ කළ ශ්‍රාවකයන් වහන්සේලාත්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ ඥානය බුදුරජාණන් වහන්සේට තියෙන ආකාරය ගත්තාම ශ්‍රාවකයන්ට ඊට වඩා ගොඩාක් පහතින් තමයි ඒ ඥානෙ තියෙන්නේ. ඒ වගේම තමයි අනිත් ඥාන ටිකත්. ඒක දේශයකින් උන්වහන්සේලා මේක අවබෝධ කරගෙන ඉන්නවා. හැබැයි සර්වඥන් වහන්සේගේ මේ කියන ඥානටත් පුදුමාකාර ප්‍රබලයි. ඒව අපට කියා නිම කරන්න බෑ වචනෙන්. ඊළඟට සර්වඥන් වහන්සේටම සාධාරණ වන ඥාන 6 තමයි විශේෂයෙන් අද අපි මේ වෙසක් පුර 15ක් පොහෝ දවසේ සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ. ඇත්තටම මට මේ වෙලාවෙ හිතුනේ ඒ අසම සම ගුණ ඇති මහා කාරුණික ආනන්ද වහන්සේගේ ඒ අසාධාරණ ඥාන අපි වගේ අයට මේ වගේ අවස්ථාවක මෙහෙම සිහිපත් කරන්න ලැබීම, සාකච්ඡා කරන්න ලැබීම මොන තරම් භාග්‍යයක්ද. ඒ වගේම අපේ පින්නතුන්ලාත් විශේෂයෙන්ම මේවා ශ්‍රවණය කරන්න ලැබීම ලොකු භාග්‍යයක් හැටියට සලකන්නට ඕන. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මුලින්ම ප්‍රවේශයක් හැටියට ඇහුවේ මේ බුදු ගුණ සීකිරීමේ වටිනාකම. ඇත්තටම බුදුරජාණන් වහන්සේ හඳුන ගන්න තරමට අපට මේ ධර්මයන්ට ලේසි. මොකද බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධයෙන්ම පැහැදෙන්න නම් අපි ධර්මයේ පිළිබඳව හොඳට ඉගෙන ගන්න ඕන. ධර්මයේ පිළිබඳව දැනගන්න තමයි සර්වඥන් වහන්සේ පිළිබඳව දැනගන්න තමයි අපේ සද්ධාව හොඳට දියුණු වෙන්නේ. සද්ධාව දියුණු වෙනකොට අපිට ඉස්සරහට යන්න පුළුවන් මේ ධර්ම මාර්ගය. ඉතින් එහෙමනම් බුදු ගුණ දැනගැනීමෙහි තියෙන වටිනාකම කියානිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත් හැම දිනම බුද්ධාලම්බන ප්‍රීතියෙන් මේ සාකච්ඡාව ශ්‍රවණය කරන හැටියට අපි බොහෝම කාරුණිකව මතක් කරනවා. එහෙම අපහන්නේ මට ප්‍රශ්නයක් ඇති වුණා හිතට. දැන් අපි බුදු ගුණ දැනගන්නවා, දහම් ගුණ දැනගන්නවා, ධර්මය අහනවා, සංඝ ගුණ දැනගන්නවා. ඒ ගුණ දැන ගැනීම පදනම් කරගෙන ප්‍රසාදයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත බුදු ගුණ සයුරෙන් බිඳක් හෝ ශ්‍රවණය කරනකොට අපේ හිතේ ලොකු චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ වගේම අපේ අnder සමහර අය එදා කාලෙත් හිටියනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අල්පමාත්‍ර වූ ප්‍රසාදයක් තිබුණේ නැහැ. සමහර බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්න ආවා. දොස් නගාගෙන ආවා. වෙනත් කරදර කිරීමේ බලාපොරොත්තු වලින් ආවා. එහෙම ඇවිල්ලා හැබැයි අන්තිමේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය ශ්‍රවණය කිරීම තුළ ධර්මයට පැහැදිලා
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනා. එතකොට තවත් පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දිහා දැකලා පැහැදිලා අපි සාරිපුත්ත මොග්ගල්ලාන මහරහත් උතුමන් ගැන කල්පනා කරනකුණත් අපි දන්නේ අස්සජී මහරහතන් වහන්සේ කෙරෙහි ඇති කරගත් ප්‍රසාදය තුළ තමයි ධර්මයට ප්‍රවේශ වුණේ. අපි හාන්දරණී ධර්මයට ප්‍රවේශ වීමට වඩාත්ම යෝග්‍ය ක්‍රමයක් තියෙනවද? ඒ කියන්නේ වැඩියෙන්ම හොඳ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන එකද? ධර්මයේ කෙරෙහි පැහැදෙන එකද? සංඝයා කෙරෙහි පැහැදෙන එකද? බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදෙනවා කියන්නේ කුමක්ද? බුදු ගුණය කියලා කිව්වහම උන්වහන්සේ සතුයේ ඥාන සම්භාරයේ මුල් කරගත්ත ගුණයද? එහෙම නැත්නම් උන්වහන්සේගේ රූප සම්පත්තිය මත ඇති කරගනු ලබන පැහැදීමද? මොන විදිහේ පැහැදීමද අපි හඳුනන වඩාත් ස්ථාවර වෙන්නේ? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ නම් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට කවුරුත් බෞද්ධයන් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ආවේ නැහැ. තද මිත්‍යා දෘෂ්ටික අදහස් තියන අය තමයි තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉතින් උන්වහන්සේ සමග සාකච්ඡා කරලා පැහැදිලා ධර්මය අවබෝධ කරගත්තේ. හැබැයි ඉතින් සාංශාරික වශයෙන් ඒ විදිහේ මුණ ගැහිමක් සිද්ධ වෙන්න සතර හොඳට මේ බුදු ගුණ භාවනා කරලා තිනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා තිනවා. ධර්මයේ සංඝයාගේ ගුණ සිහිපත් කරලා තිනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයත් එක්ක බලනකොට ඇත්තටම අද බුදුරජාණන් වහන්සේ සිහිපත් කරපු එදා වක්කලී ස්වාමීන් වහන්සේට මතක් කරපු ඒ අවස්ථාව මට මතක් වෙනවා. ඉතින් වක්කලී හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ වක්කලී මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. ඉතින් ඇත්තටම ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්නවනේ ඒක බොහොම වටිනවා. හැබැයි ඉතින් අපේ වාසනාවට දැන් අපට අද මේ බුද්ධ ප්‍රතිමාවක් දිහා දැකලා හරි අපිට සිත පහදවා ගන්න පුළුවන් කියලා කියන්නේ ඒක සුළුපටු කුසලයක් නෙවෙයි. ඒකේ මහා කුසල් වැඩෙනවා. හැබැයි ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. දැන් මොකද බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ආකාරය පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේ වදාළේ තථාගතයන් වහන්සේගේ සීලයෙන් ඒ වගේම අධි ප්‍රඥාවෙන් සරුවඥතා ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය පිළිබඳව ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව දැනගෙන ඒවා තුළින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා නම් ඒක අග්‍රගණ්‍ය පැහැදීමක්. ඒ නිසා ස්වාමීන් වහන්සේ තින් ධර්මයේ තුළින් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ලැබෙනවා නම් ඒක ලොකු භාග්‍යයක්. එහෙම අපහන්නේ. දැන් සාමාන්‍යයෙන් පැහැදීම් වර්ග කිහිපයක් ගැන විවිධ තැන්වල සඳහන් වෙලා තියෙන බව අපි දැකලා තියෙනවා. සමහරු පැහැදෙනවා අපි හඳුරන මේ ශාසනය තුළ දර්ශනය නිසා. දස්සන පසන්න කියලා සමහර තැන්වල සඳහන් වෙන වචනය. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ දර්ශනීයට පැහැදිලා ඊට පස්සේ ධර්මයට සමීප වෙන අය සිටිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ කාය ඒ දර්ශනය කරලා බුදු රුව දැකලා පැහැදිලා ඇවිල්ලා ඒ කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන පන්සලට ඇවිල්ලා ඊට පස්සේ බණ අහලා එහෙම විමුක්තිය සලසා ගත්ත උදවියත් ඉන්නවා. සමහර අය පැහැදෙන්නේ රූපයට. දැන් සමහරව අපේ හාමුදුරනේ කියනවනේ අනේ මේ හාමුදුරුවෝ මෙච්චර ලස්සන නම් බුදු හාමුදුරුවෝ කොච්චර ලස්සන ඇද්ද? කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නැහැ. හරිම ස්වීට් අනේ කියලා. සමහරු එක එක මේ අය දිහා බලලා ප්‍රසාදය ඇති කරගෙන හාමුදුරුවෝ දිහා විතරනේ පොඩි ළමයින්ට එහෙමත් සමහරු කියන්නේ ප්‍රසාදය. හැබැයි එහිම ප්‍රසාදයට පත්වෙච්ච එක්කෙනාම සමහර වෙලාවට ඒ හාමුදුරුවන්ට ඒ අයට දොස් කියන අවස්ථාවලුත් අපි දැකලා තියෙනවා. ඊළඟට ලෝක පසන්න කියලා තවත්
පැහැදීමක් තියෙනවා. ලෝක කියන්නේ මේ රූක්ෂ ප්‍රතිපත්ති වලට පැහැදෙන අය සිටිනවා. දැන් සමහරු ඉන්නෝනේ අපේ හන්දරෝනේ සෙරෙප්පු දෙකක් දාන්නේ නැත්තම් ඒකටත් පැහැදෙනවා. ඒ වගේම බොහොම කඩමල් වෙච්ච බොහොම දි รา ගිහිපු සිවුරු පොරවනවා නම් ඒවටත් පැහැදෙනවා. කෙස් හොඳට බාලා තෙල් බේරෙන විදිහට දිලිසෙනවා නම් ඒකටත් පැහැදෙන අය සිටිනවා සමහර වෙලාවට. නාන්න නැත්තම් ගඳයි එක නම් ඒවටත් පැහැදෙන අය සිටිනවා. ලෝක පසන්න රූක්ෂ ප්‍රතිපත්ති වලට පින්ඩ පාතෙන් විතරක් යැපෙනවා නම් පයින්ම යනවා නම් ඔය ආදි වශයෙන් පැහැදෙනවා. ඔහොම පැහැදිලා ඉන්න එක්කෙනාම බැරි වෙලාවත් අර හාමුදුරුවෝම පීනස හැදිලා පොඩ්ඩක් කොණ්ඩේ වවාගෙන හිටියොත් අන්න නිවන ගැට්ටේ ඉඳලා අනිත් පැත්තට වැටුනේ එයත් ඉවරයි කියලා විවේචනය කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ කරන ප්‍රසාදයන් එච්චර ස්ථිරසාර නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඇගීමට ලක් වෙච්ච ප්‍රසාදය තමයි ධම්මපසන්න කියලා කියන්නේ. අපේ හාමුදුරුවෝ බොහොම පැහැදිලිව ප්‍රකාශ කළසේ ධර්මයට පැහැදීම. එතකොට බුදුරජාණන් වහන්සේ වෙත පැහැදීමෙන් හරි ස්වාමින් වහන්සේලා වෙත පැහැදීමෙන් හරි ප්‍රවේශයක් ලබා ගත්තට ඊට පස්සේ පැහැදෙන්න ඕන ධර්මයට. ධර්මයේ තුල ප්‍රසාදයට පත්වෙච්ච එක්කෙනා පුද්ගල මූලික ප්‍රසාදයක් ඇති කරගන්නේ නැතුව ධර්මයේ තුල ස්ථාවර වෙනවා. අර තමන්ට පැහැදීම ඇති කරවන්නට ධර්මයට නැඹුරු කරන්නට මුල් වෙච්ච පුද්ගලයා පසු කාලීනව කෙලෙස් සහිතව වෙනස් වෙලා ගියත් ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඇති කරගත්ත නම් එයාගේ ප්‍රසාදය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා ධර්මයේ කෙරෙහි ප්‍රසාදය ඇති කරගන්න. ධර්මය කියන්නේ ඉතින් බුදු ගුණම තමයි. ධම්ම ගුණ සංඝ ගුණම තමයි. ඒ නිසා මෙන්න මේ ධර්මය තුළ බුදුහාමුදුරුවෝ කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ? උන්වහන්සේ සතු ඒ අසම සම ඥානයන් මොන විදියටද කියවෙලා තියෙන කියන එක විමසා බලන්නයි අපේ වෑයම. අපි හඳුරන්නේ ෂඩ් අසාධාරණ ඥාන අතරේ පළවෙනි ඥානයේ හැටියට හඳුන්වන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය. මොකක්ද අපි හඳුරන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය කියන්නේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතු විශේෂිතම අසාධාරණ ඥානයක් තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය කියලා කියන්නේ. අපි මුලින්ම තේරුම් ගන්නට ඕනේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රධානත්වය ඊශ්වර භාවය නැත්නම් ප්‍රධානත්වයේ උතුරන දෙයට කියන ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රයා කියන මූලිකත්වය හඳුන්වන්න තැන නේද? මූලිකත්වය. කුසල සිතේ ප්‍රමුඛත්වය කියන එකත් ගන්න පුළුවන්ද අපි හඳුන්වන්න? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒකට දැන් අපිට උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි මුනීන්ද්‍රයන් වහන්සේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට කියනවා මුනීන්ද්‍රයන් වහන්සේ. ඒ කියන්නේ ශ්‍රමණයන් වහන්සේලාගේ ප්‍රධානියා. දැන් අනිත් ශ්‍රාවකයන් වහන්සේලාට අපි මුනීන්ද්‍රයන් වහන්සේ කියලා කියන්නේ නැහැනේ. එහෙමයි. එතකොට මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධාන. ඒතර ඒ වගේ ඉන්ද්‍රිය තියෙනවා මේ ධර්මයේ තුල 22ක්. චක්කු ඉන්ද්‍රිය, සෝති ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඊළඟට ජීවිත ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය. ඊළඟට සද්ද ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤ ඉන්ද්‍රිය. මේ විදිහට බෝධිපාක්ෂික ධර්ම වල තියෙන ඉන්ද්‍රිය පහත් එකතු වෙනවා. ඊළඟට තව ඉන්ද්‍රිය ධර්ම තුනක් තියෙනවා. අනඤ්ඤාත මට මතක නැහැ. අනඤ්ඤා තඤ්ඤාසාමීති ඉන්ද්‍රිය, ඊළඟට අඤ්ඤතාව ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය. මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම 22ක් තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම 22කින් මෙතන ගැනෙන්නේ ස්වාමීන් වහන්සේ සත්‍තික් බෝධිපාක්ෂික ධර්මවල ප්‍රකාශ වන සද්දින්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤ ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ. එතකොට මේ දැන් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පිහිට වෙන්න බලනකොට උන්වහන්සේ නුවණින් බලනවා මේ තැනැත්තා සංසාරේ මොන ඉන්ද්‍රිය ධර්මයන්ද දිනු කරලා තියෙන්නේ. සද්ද ඉන්ද්‍රිය දිනු කරලා තියෙනවද?
විරීන්ද්‍රිය දිනු කරලා තියෙනවද? මොන ඉන්ද්‍රියද වැඩිලා තියෙන්නේ? මොන ඉන්ද්‍රියද වැඩිලා නැත්තේ? මෙන්න මේ විදිහට උන්වහන්සේ ඒ කෙනාට පිහිට වෙන්න කලින් අනුස්මරණය කරනවා, සිහි කරනවා. අන්නේ ඥාණයට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. දැන් බලන්න හොඳටම තේරෙනවා. අපි පුංචි කතාවක් කියන්නම්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් හිටියා, තරුණ ශිෂ්‍යෙක්. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ මේ ශිෂ්‍යයා මහාන කරලා මාස 4ක් කර්මස්ථානයක් දුන්නා, අසුබ කර්මස්ථානේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ අසුබ භාවනාව වඩනවා. හැබැයි සමාධි මාත්‍රයක්වත් නැහැ. හිතේ කිසිම දියුණුවක් නැහැ. සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. දවසක් සරියුත් මහරහතන් වහන්සේ මේ ගෝලයට එක් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ භික්ෂුව දැන් මාස 4ක් එක දිගටම පටික්කුල මානසිකාරයේ වඩනවා, කිසිම දිනුවක් නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ, සාරිපුත්‍ර එහෙමනම් ඔය ගෝල නම නවත්තලා ගිහිල්ලා හවස් වෙලා එන්න මේ ගෝල නම එක් කරගෙන යන්න. එහෙම දේශනා කරු බුදුරජාණන් වහන්සේ මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට, මේ නවක භික්ෂුන් වහන්සේට රතු පාට නෙළුම් මලක් මවලා කියනවා මේ නෙළුම් මල දිහා බලාගෙන ඉන්න. ඉතින් මේ කුටිය පිටිපස්සේ වැලි ගොඩේ මේ දැන් රතු පාට නෙළුම් මලක් තථාගතයන් වහන්සේ මවලා දුන්නා. දැන් මේ භික්ෂුන් වහන්සේ මේක දිහා හොඳට බලාගෙන ඉන්නකොට උන්වහන්සේට ලෝහිත කසනේ හොඳට වැඩ කරන්න පටන් ගත්ත, දියුණු වුණා. චතුත් අධ්‍යානයේ දක්වාම සමාධිය දියුණු වුණා. ඒ සමාධිය පාදක කරගෙන විපස්සනා වඩලා උන්වහන්සේ හවස් වෙනකොට මහා රහත් භාවයට පත් වුණා. දැන් එතකොට බලන්න මෙතන බුදුරජාණන් වහන්සේ අර ඉන්ද්‍රිය පරෝපරිහත්ත ඥානෙන් තමයි මේක දැක්කේ. මොකද මේ ස්වාමීන් වහන්සේ ආත්ම 500ක් එක දිගටම රන් කරුවේ. දැන් රත්තරන් උණු කරනකොට අර ගිනි දැල්ල රතු පාට නෙළුම් මලක් වගේ තමයි හැමදාම ආත්ම 500ක්ම දැකලා තිබ්බේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයා මේක තමයි ගොඩාක් අරමුණු කරලා තිබුණේ. ඉතින් හොඳට බෝධිපාක්ෂික ධර්ම වැඩිලා තිබුණා. නමුත් ඒ අවශ්‍ය තැනට සරියුත් මහරහතන් වහන්සේට අනුශාසනා කරන්න බැරි වුණා. ඒක ශ්‍රාවකයන් වහන්සේලාට පුළුවන් කමක් නැහැ. ඉතින් අර ස්වාමීන් වහන්සේට අවශ්‍ය විදිහට බුදුරජාණන් වහන්සේ කමඨහන දුන්නා. ඒ කමඨහන දුන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයත් ආසයානුසේ ඥානෙ පසු විස්තර වෙනවා. ඒ දෙක කියන්නේ බුදු ඇස කියලා. මෙන්න මේ දෙකෙන් බලලා තමයි බොහෝ දෙනාට පිහිට වෙන්නේ. එහෙම අපි අහන්නේ. දැන් ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ කුමක්ද කියන එක අපේ හාමුදුරුවෝ මනා ලෙස පැහැදිලි කළා. කුසල සිතක ප්‍රමුඛව ක්‍රියාත්මක වෙන සිතිවිලි පහ. සද්ධේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය කියන මේ සිතිවිලි පහ. මේ සිතිවිලිත් අපේ හාමුදුරනේ ශ්‍රාවකයන්ගේ හිත තුළ ක්‍රියාත්මක වෙන මට්ටම් තියෙනව නේද? දැන් සමහරු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන හැමෝම උපරිම ශ්‍රද්ධාවෙන්ම යුක්ත අයත් නෙවෙයිනේ. ඒ වගේම ශ්‍රද්ධාව නැති අයත් නෙවෙයි. එතකොට සමහරුන්ගේ ශ්‍රද්ධාව ඊටාම වැඩි, සමහරුන්ගේ ශ්‍රද්ධාව මධ්‍යම ප්‍රමාණයි, සමහරුන්ගේ ශ්‍රද්ධාව හීන මට්ටම, අඩු මට්ටකම තියෙනවා. ඉතින් බුදුහාමුදුරු මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් තමයි දැනගන්නේ මේ අඩු මට්ටමේ තියෙන එක වැඩි කරන්න පුළුවන්ද, වැඩි මට්ටමේ තියෙන එක ප්‍රමාණවත් කරන්න පුළුවන්ද. දැන් අපි හඳුරන්නේ අපේ සමාජීනත් ඉන්නවනේ සමහරුන්ගේ සද්ධින්ද්‍රිය අතිශයින්ම වැඩි. සද්ධින්ද්‍රිය වැඩි වෙනකොට සමහරුන්ගේ පඤ්චේන්ද්‍රිය අඩු වෙනවා, ප්‍රඥාව අඩු වෙනවා. එහෙම කෙනෙකුට අපේ හාමුදුරනේ සමබර මනසක් ඇති කරගෙන මේ ධර්මයේ තේරුම් ගන්න හැකියාව තියනවද? කොහොමද ඒ ඉන්ද්‍රිය ධර්මයන් සමාන කර ගැනීම කරන්නේ? ඔය ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි ඒ කතාවේදී
දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එහෙම එක ඉන්ද්‍රියන් වැඩි ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. එහෙම. දැන් වක්කලී ස්වාමීන් වහන්සේ ගත්තොත් සද්ධින්ද්‍රිය වැඩි. එහෙම. ඊළඟට සෝන ස්වාමීන් වහන්සේ ගත්තොත් විරීන්ද්‍රිය වැඩි. එහෙම. උන්වහන්සේගේ පුදුමාකාර වීරියක් තිබුණා. උන්වහන්සේගේ සක්මන් කරගන්න බෑ. කකුල් පෙළිය ලේ ගලනවා. උන්වහන්සේ දනගගා සක්මන් කරලා තියෙනවා. එතන විරිය ඉන්ද්‍රිය වැඩි. එහෙමනම් මේ යථාර්ථය අවබෝධ කරගන්න ඒ ඉලක්කේ කරා යන්න මේ ඉන්ද්‍රිය ධර්ම සම වෙන්න ඕන. ඒ කියන්නේ අපි හන්නේ දැන් මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ හොඳ දේවල්නේ. ශ්‍රද්ධාව, වීරය, සතිය, සමාධි, ප්‍රඥා කියන්නේ බැලුම්බැලමට හොඳ සිතුවිලිනේ. ඒ වුණත් ඕනෝට වැඩි කරගන්න එපා කියන එකද මෙතනද කියන්නේ අපි හන්නේ. දැන් අපි ඒක තේරුම් ගන්න ඕන. දැන් සමහර වෙලාවට අද කාලේ කෙනෙකුට ඔය අපි දැන් මේ කතා කරන සද්ධින්ද්‍රියක් ඇත්තටම මම නෑ කියන්නේ. ඒ වගේ සද්ධාාවක් හරි අඩුයි. නෑ සාමාන්‍යයෙන් සද්ධාව ප්‍රදර්ශනය කරන අය ඉන්නවා. එහෙමයි. හැබැයි ස්වාමීන් වහන්සේ ඔය කියන සද්ධාව අද අපිට කතා කරන්න බෑ. මොකද ඒක ටිකක් ගැඹුරු සද්ධාාවක්. සද්ධින්ද්‍රිය බවට පත් වෙන්නේ. සාමාන්‍ය ප්‍රදර්ශනය කරන සද්ධා මොන වගේ එකක්ද? උදාහරණයකින් පෙන්නුවොත් එතකොට මේ අපේ දායකයන්ට උනත් අඳුර ගන්න පුළුවන් මම ප්‍රදර්ශනය කරනවද නැද්ද? ඒවා ඉතින් ඇත්තටම ප්‍රදර්ශනය කරන සද්ධාව කියන්නේ සමහරු ඇත්තටම සාමාන්‍යයෙන් ඒ තමන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ඒ තරම් ලොකු දැනුමක් නැත්තම් ප්‍රසාදයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් අන් අයට ඒක පැචන් එකක් වගේ නිකන් ඕනට වඩා කියවන ගති තියෙනවා. එතන ඒ කියන්නේ වැඩියෙන් ගාත කියන එකද අපහන්නේ? මොකක්ද? බුදුන් වන්දන ගිහිලා වැඩියෙන් පැය ගාණක් වන්දනා කරන එකද? ගාත කියන එකද? එහෙම වෙන්නත් පුළුවන්. ඒක විදිහට. ඇත්තටම මේක මට විස්තර කරන්න අපහසුයි. හැබැයි කොහොම හරි දැනගන්න පුළුවන්. හැබැයි වැඩි නම් දැනගන්න පුළුවන්. ඒතර අපි සානස දැන් මෙන්න මෙහෙමයි. දැන් අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට අපි සද්ධින්ද්‍රිය ගත්තොත් මේ සද්ධින්ද්‍රිය අපි මේක තේරුම් ගන්න ඕනද ස්වාමීන් වහන්සේ අහපු නිසා මේක හරි වැදගත් ඇත්තටම. අපිට මේ සද්ධාව කොටස් 6කට ධර්මයේ දක්වලා තියෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා, සම්පසාදන ලක්ෂණ සද්ධා, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා, ඕකප්පන ලක්ෂණ සද්ධා, ආගම සද්ධා, අධිගම සද්ධා කියලා. දැන් බලන්න සද්ධාන ලක්ෂණ සද්ධාව කියලා කියන්නේ සද්ධාව අදහාගෙන ඉන්නවා. දැන් ඒකවත් සද්ධින්ද්‍රිය බවට පත් වෙන්නේ නැහැ. කොච්චර අදහාගෙන හිටියත් ඒක සද්ධින්ද්‍රිය බවට පත් වෙන්නේ නැහැ. ඒක පටිසම්භිදා මං ගට්ට කතාවේ සඳහන් වෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධාව අදහාගෙන ඉන්නේ. නමුත් ඒකපත් වෙන්නේ නැහැ. ඒ අදහා ගැනීම සිද්ධ කරන්නේ අපේ හඳුරන්නේ අර පුද්ගලයා කෙරෙහි තියෙන අතිශයින්ම ගෞරවණීය හැඟීම නිසාද? දැන් සමහරු කියනවා අනේ ඒ හාමුදුරුවෝ කිව්වනම් අය ඒක වර්ධින්න හේතු වෙන්න මම ඒක පිළිගන්නවා ඒ විදිහටම කියලා. ඒ වගේ ඇදහිීම් ස්වභාවයක්. ඒ වගේ ඇදහිීමේ ස්වභාවයක්. එහෙමයි. ඊළඟට සම්පසාදන ලක්ෂණ සද්ධාවය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මොන කරදරේ විපත්ති ආවත් බුදුරජාණන් වහන්සේ අතහරින්නේ නැහැ. දැන් අපි හිතමු කෙලෙසයකට අහුණයි කියලා. එහෙම. රාගයකට අහු වෙනවා, ද්වේෂයකට අහු වෙනවා. ඒ මොන කෙලෙසයට අහු වුණත් අනේ ඉතින් මම මේවට යට වුණාට මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්නේ. ධර්මයේ සරණ ගිය කෙනෙක්නේ, සංඝයා සරණ ගිය කෙනෙක්නේ කියලා කොහොම හරි ඒ ප්‍රසාදයෙන් ඉස්සරහට යනවා. සම්පසාදන ලක්ෂණ සද්ධාව. එහෙමයි. ඊළඟට සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාවය කියලා කියන්නේ දැන් ඒකත් සද්ධින්ද්‍රිය බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාවය කියලා කියන්නේ දැන් අපි හිතමු මොනවා හරි කුසලයක් කරනකොට පින්කමක් කරනකොට නොයේක් බාධක එනවා. ඒ බාධක මැඩපවත්වගෙන ඒ කුසලයේ කොහොම හරි කරනවා. එහෙමයි. ඒ සද්ධාව දැන් අපි ගත්තාම දැන් කදිරංගාර ජාතකයේදී පසේ බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා දින 7ක් निराහාරව ඉඳලා 7 වෙනි දවසේ පින්නපාතේ වැඩියා. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ මහා දන්වටක් පවත්වනවා. උන්වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට දාන ටික බෙදන්න යනකොට විශාල ගිනි අඟුරු වලක් මැවිලා තිබ්බා.
ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ බැලුවා මේක කොහොමද වුනේ. ඒ වෙලාවේ වසවර්ති මාරයා පෙනී ඉඳලා කිව්වා මමයි මේ ගිනි අඟුරු වල මැව්වේ. ඇයි මැව්වේ? ඔබගේ දාණය වළක්වන්න. දැන් මේ දාණය දුන්නේ නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාන. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කළා මේ වගේ ගිනි අඟුරු වලවල් කොච්චර මැව්වත් මගේ දාණය නවත්තන්න බෑ සද්ධාව. ඉතින් අර ගිනි අඟුරු වලට බැස්සා පසේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි මට මොනවා වුණත් ඔබ වහන්සේ මේ දානේ බාර ගන්න ඕන කියලා ගිනි අඟුරු වලට බැස්සා. අන්න බලන්න සම්පක්ඛන්දන. මේ සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාවේ කියලා කියන්නේ මොන විපත්‍ය වුණත් තමන් කරන කුසලේ නවත්තන්නේ නැහැ. දැන් ගංගාවක මිනි කන කිඹුල්ලු ඉන්නවා කියලා තියෙද්දි උනත් බය නැතුව ඒ කිඹුල්ලු මැඩගෙන ඒ බාධක මැදගෙන ඉස්සරහට ඉදිරිපත් වෙලා යන කෙනෙක් වගේ නේද? ඉදිරිපත් වෙලා යන කෙනෙක් වගේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක සම්පක්ඛන්දන. ඒකත් මේ කියන සද්ධින්ද්‍රිය බවට පත් වෙන්නේ නැහැ. එහෙම. සද්ධින්ද්‍රිය බවට පත් වෙන්න ඕන ඊළඟ සද්ධාව ඕකප්පන ලක්ෂණ සද්ධාව. ඕකප්පන ලක්ෂණ සද්ධාවේ කියලා කියන්නේ දැන් අපි මැටි ගොඩක කණුවක් හිට්ටොත් ඒ කණුව හිටෙව්වොත් තියෙන්නේ නැහැ. 10 ගොඩක කණුවක් හිටෙව්වත් තියෙන්නේ නැහැ. නමුත් අපි අඩි 10ක විතර කණුවක් අරගෙන නැත්නම් අඩි 20ක කණුවක් කියලා අපි හිතමු. අඩි 20ක හොඳ අරටු සහිත කණුවක් අරගෙන අඩි 10ක් පොළොව ඇතුළට බස්සලා අඩි 10යි උඩට පේන්නේ. ඒක ඉන්ද්‍රකීලයේ වගේ ඒක බොහොම ශක්තිමත්. අන්න ඒ වගේ සද්ධාවට තමයි ස්ථීර සද්ධාවට තමයි මෙතන සද්ධින්ද්‍රිය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පටිසම්භිදා මග්ග පාළිය. ඒකට ඊළඟට ස්වාමීන් වහන්සේ ආගම සද්ධාවේ කියලා කියන්නේ ඉතින් ඔය නියත විවරණ ගත්ත උත්තමයන් වහන්සේලාට දැන් මේ ජීවිතේ හොඳට කුසල් කරගෙන ගිහිල්ලා ඊළඟ ජීවිතේ කවුරුත් උගන්වන්න ඕන නැහැ. අර ඒ පුරුද්දට ඒ සද්ධාව තියෙනවා. ඒ කටයුතු කරගෙන යනවා. අධිගම සද්ධා කියලා කියන්නේ ඉතින් මාර්ගඵල ලැබු උත්තමයන්ට හිතේ පහළ වෙන සද්ධාව. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඇත්තටම ওই විදිහටම අපි අනිත් ඉන්ද්‍රිය ධර්ම ගත්තත් එහෙමයි. එහෙමනම් අද කාලේ මේ සමාජයේ අපි බහුතරයක් නැහැ කියලා කියන්න බෑ. නමුත් සාමාන්‍ය සමාජයේ ඉන්න අයත් එක්ක අපිට මේ සද්ධින්ද්‍රිය සම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අපි හන්නේ එතකොට දැන් අර පැහැදිලි කළා මේ ඕකප්පන සද්ධාව සහ අධිගම සද්ධා කියන දෙක. එතකොට ඉන්ද්‍රකීලය හා සමාන ශ්‍රද්ධාවක් කියන එක ස්ථිරසාර ශ්‍රද්ධාවක් කියන එක මේ ඉන්ද්‍රිය ධර්මවල විස්තර වෙන මේ සද්ධින්ද්‍රිය ගැන හඳුන්වනකොට එතකොට අපි හන්නේ මේ එතන මේ ඉන්ද්‍රිය ධර්ම විග්‍රහයේදී සඳහන් වෙන ශ්‍රද්ධාවයි අධිගම ශ්‍රද්ධාවයි කියන්නේ මට්ටම් දෙකක්ද එක ස්වභාවයද එහෙම නැත්නම් අඩු ස්වභාවයක්ද අපි හඳුන්වන්නේ? ඇත්තටම සානත අධිගම සද්ධාව කියලා කිය එක සාමාන්‍යයෙන් දැන් ඕකප්පන ලක්ෂණ සද්ධාව අර කනුව වුණත් ගැලවෙන්න පුළුවන් යම් කිසි අවස්ථාවක. එහෙමයි. ඉතින් මාර්ගඵල ලබනකම් ස්වාමීන් වහන්සේ ස්ථීර පැහැදීමක් ස්ථාවරව තියනවා කියලා කියන්න බෑ. එහෙමයි. දැන් අධිගම සද්ධාව ගත්තාම දැන් යම් කිසි අවබෝධයකටපත් වුණාට පස්සේ දැන් සෝතාපන්න වෙච්ච කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි නොසෙල් වෙන ස්ථීර පැහැදීමක් ඇති වෙනවා. එහෙමයි. ඒක මොන විදිහටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මොනම කෙනෙකුටවත් ඒ පැහැදීම නැති කරන්න බෑ. එහෙමයි. ඒ නිසා අධිගම සද්ධාව කියන එක ඇත්තට මේක සත්‍ය අවබෝධ කරපු උත්තමයන්ට පහළ වෙන සද්ධාව ඒක ස්ථීර පැහැදීමක්. හැබැයි ඔය ඕකප්පන ලක්ෂණ සද්ධාව ස්ථීර සද්ධාාවක් තමයි. නමුත් ඒක පුතත්ජන භාවය නිසා ඒක වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම අපහන්නේ. දැන් කාල වේලාව බොහොම ශීඝ්‍රයෙන් ඉක්මලා යන නිසා මට හිතා ගන්න බෑ මේ ඥාන හයම ගැන සාකච්ඡා කරන්න වෙලාවක් ලැබෙයිද කියලා. කෙසේ වෙතත් අපි දන්නවා දැන් ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගෙන් බණ අසන්නට එන ශ්‍රාවකයන් පිළිබඳව විශේෂයෙන් බලන දකින අවබෝධ කරගන්න නුවණක්. ඒ ශ්‍රාවකයන් තුල ශ්‍රද්ධාව මොන මට්ටමේද තියෙන්නේ? ඒ වගේම වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ කුසල චේතනා දියුණු කළ හැකි මට්ටමකද තියෙන්නේ කියලා. සමහරුන්ගේ මා පැවසුවා වගේ ශ්‍රද්ධාව වැඩි, ප්‍රඥාව අඩුයි. එතකොට ඒ එක්කෙනාට සත්‍ය අවබෝධ කරගන්න බෑ. එහෙම වුණොත් අර වැඩි එක ටිකක් අඩු කරලා
ඒ වගේම අඩු එක සමබර කරන්න ඕනේ. ඒකට තමයි කියන්නේ ඉන්ද්‍රිය සමතාවය කියලා. ශ්‍රද්ධාව ප්‍රඥාව දෙකම සමබර වුණාම ඒ මානසික ඒකාග්‍රතාවය එතන ඇති කරගන්න පුළුවන්. සමහරුන්ගේ අපේ හාමුදුරු මතක් කළා වගේ සිහිය වැඩි, වීරිය වැඩි. එතකොට සමහර අයගේ සමාධිය වැඩි වෙන්න ගන්නවා. එතකොට වීරිය වැඩි වුණාම උද්ධච්ච කුක්කුච්චය නොසන්සුන්කම හිතට එන්න ගන්නවා. සමාධිය ඕනවට වැඩි වුණාම තීන මිද්දේ එනවා. ගොඩාක් සිල් නැත්නම්ට 12න් පස්සේ සමාධිය ඇති වෙන අවස්ථාවල් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. දන්නේම නැතුව තීන මිද්දය ඇවිල්ලා. එතකොට මෙන්න මේ විරියේන්ද්‍රිය සහ සමාධීන්ද්‍රිය කියන දෙකත් සමබර කර ගන්න ඕන. නැත්තම් එකක් හරි වැඩි වුණොත් එහෙම නැත්තම් අඩු වුණොත් ඒ තුල අසමතුලිත භාවය තුල මනස ව්‍යාකූල වෙනවා. සංවර වූ සිතක් බවට පත් කරගන්න බැරි වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න මේ ආගේ සිතේ ස්වභාවය මේකයි. නිසා මෙන්න මේක තමයි වැඩි කරන්න ඕන, මේක තමයි අඩු කරන්න ඕන කියලා දැනගෙන ඒ තැනට ගැලපෙන විදිහට උන්වහන්සේ කරුණු පැහැදිලි කරලා දීලා ඒ කෙනාව විමුක්තියට යොමු කරනවා. ඉතින් එවන් වාසනාවක් ලබන්න අපි ජීවිතේ වාසනාව ඇති අය බවට පත් වෙන්න ඕනේ. එහෙම ජීවමාන බුදු පියාණන් වහන්සේ නමක අභියස උන්වහන්සේගෙන් පිළිසරණ ලබන්න මහ විශාල භාග්‍යයකුත් තියෙන්න ඕන. ඉතින් කෙසේ වෙතත් දෙවනි බුද්ධ ඥානයේ හැටියට ගැනෙන්නේ අපි හඳුරන්නේ ආසය අනුසය ඥාන. ආසය කියලා කියන්නේ අදහස්. අනුසය කියලා කියන්නේ යට ගැහිච්ච කෙලෙස් කියන එක. දැන් සමහර අය බුදු පියාණන් වහන්සේ ළඟට එනවා විවිධ කෙලෙස් යට හිතේ තියාගෙන. එතකොට බුදු පියාණන් වහන්සේ ඒ පිළිබඳවත් තීරුම් ගන්න. අපි හන්නේ ආසය අදහස් වශයෙන් ගන්න. දැන් මොන වගේ අදහස්ද? මොකක්ද ආසය අනුසය ඥානය කියලා අපි සාමාන්‍යයෙන් කෙටියෙන් විස්තර කළොත් අපි හඳුනන්නේ. ඔව්. දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේම ආසය අනුසය. ඇත්තටම එක එක පුජ්‍යලයාගේ දැන් සිත්වල තියෙන ක්‍රියාකාරීත්වය හරියටම කාටවත් තේරුම් ගන්න බෑ. ඇත්තටම මේ සිත්වල තියෙන ක්‍රියාකාරීත්වය හරියටම තේරුම් කරගන්න පුළුවන් උත්තමයා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපිට ආසය කියන්නේ ඇත්තටම අදහස්, සිතුවිලි. ඒවා හොඳ වෙන්නත් පුළුවන්, යහපත් වෙන්නත් පුළුවන්, අයහපත් වෙන්නත් පුළුවන්. ඉතින් උදාහරණයක් ඇටියෙක සම්මා දිට්ඨි, මිත්‍යා දෘෂ්ටි, ඊළඟට කාම, ඊළඟට නයිස් කර්ම, ඔය හැම දෙයක්ම. ඒතර එහෙමනම් අපි හන්නේ උදාහරණයකට ගත්තොත් දැන් කෙනෙක් දානයක් දෙන්න එනවා. එතකොට දානේ පූජා කරන්න මොන අදහසින්ද කියන එක බුදු පියාණන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ දන්නවා. දැන් අපි දන්නේ නැහැනේ. දැන් අපිට නෑ අතරම ඉස්සෙල්ලා අර ස්වාමීන් වහන්සේ මතක් කළා මොකද්ද මේ ප්‍රදර්ශනාත්මක සද්ධාව කියලා. ඉතින් ඇත්තටම මම එතන අදහස් කරේ ඇත්තටම මේ අපි පුතත්ජනයෝ මේ කාටවත් නැත්තම් මේ මඩ ගහන්නවත් කවුරුත් එහෙම පහත් කරන්න නෙවෙයි. ඉතින් අපි ඇත්තටම මේ ගමන යන්නේ කෙලෙස් එක්ක. කෙලෙස් එක්ක යන ගමනකදී අපි නොයේක් විදිහට කෙලෙස් වලට අහු වෙනවා. එතකොට දැන් සමහර වෙලාවට දැන් කෙනෙක් හොඳ සද්ධාවෙන් වගේ දානමය පින්කමක් කරන්න આવත් අපි හිතනවා ඇත්තට මේ පුදුමාකාර සද්ධාාවක් මෙයාට තියෙන්නේ කියලා. නමුත් අපිට ඒක ਸਰවාකාරයෙන් තේරුම් ගන්න බෑනේ. ඒ අදහස. නමුත් බුදුරජාණන් වහන්සේට පුළුවන් යම් කිසි කෙනෙක් පැමිණියාම යාගේ තියෙන ඒ අදහස් සුදහස් සාමාන්‍යයෙන් පහළ වෙන සෑම සිතුවිල්ලක්ම උන්වහන්සේට තේරුම් ගන්න පුළුවන්. එහෙම. ආසය. එහෙම. අනුසය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම අර ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අර නිදාගෙන ඉන්න කෙලෙස්. සැඟවිච්ච කෙලෙස්. ඒ සැඟවිච්ච කෙලෙස් සමහරවිට අර ණය අවස්ථාව වෙනකන් ඉන්නව නයි පෙනින් ගහන්න. අන්න ඒ වගේ තමයි අවස්ථාව වෙනකොට එයා නැගිටිනවා. හරියට අර ලිඳක දැන් වතුර ටික හොඳට පැහැදිලා තියෙනවා. පැහැපත් වතුර ටික. හැබැයි අඩිය තියෙන රොම් මඩ. ඉතින් බාල්දියක් දානකොට සමහරට කැලැත් වුණොත් අර රොම් අරක බොර වෙන්න පුළුවන්. ඊළඟට ගල් කැටයක් වැටුණොත්, ලී කැටයක් වැටුණොත්, ලී කෑල්ලක් වැටුණොත් ඒක බොර වතුරක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේ අනුසය කියලා කියන්නේ ඇත්තටම සැඟවිලා තියෙන කෙලෙස්. අපේ බුදු පියාණන් වහන්සේගේ කාලේදී අපි හන්නේ සමහර හාමුදුරුවරු රහතන් වහන්සේලා කියලා හිතාගෙන උන්වහන්සේලා රහත් වෙලායි කියලා.
හැබැයි එහෙම වෙන්නේ අර ඉස්මතු වෙලා එන කෙලෙස් ඒ අයට දැක ගන්න බැරි නිසා. සමහර වෙලාවට බුදු පියාණන් වහන්සේම දැකලා උන්වහන්සේලාට අවවාද කරලා තියෙනවා නේද මේ රහත් භාවයක් තාම ලබාගෙන නැහැ. මෙතන తాවකාලික සංසිඳීමක් වමනේ තියෙන්නේ. ඔව් ඇත්තටම සානත් එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් අද කාලේ වුණත් දැන් මම කියන්නේ දැන් සමහර වෙලාවට දැන් හොඳට භාවනා කරන තැන්වල පවා කෙලෙස් හොඳටම නැති වුණාට පස්සේ දැන් Tamanට හිතෙන්නේ බොහොම නිකෙලෙස් හිතක් Tamanට තියෙනවා කියලා. නමුත් ඇත්තටම මේ සැඟවිච්ච කෙලෙස් තියෙනවා. ඒක ඉතින් සමහර වෙලාවට කාලයක් එහෙම හිතාගෙන ඉන්න අය හොඳට භාවනා කරන අය. නමුත් Tamanටම සමහර වෙලාවට ඒ කෙලෙස් මතුවෙන අවස්ථා තියෙනවා. ඉතින් මොකක් හරි අරමුණක් එන්නට ඕන. අපි තරහ කියන එක ගත්තොත් ඉතින් ගැටෙන අරමුණක් ආවට පස්සේ තමයි තරහ ඉස්සරහට එන්නේ. එහෙමයි. ඉතින් දැන් කාමරාගය කියන එක දැන් ඒක හැංගිලා තියෙන. ඉතින් ඒ තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමයේ ලං වෙනකොට ඒක ඇවිස්සෙන්න පුළුවන්. එහෙමයි. එතකොට දැන් ඒ වගේ ස්වාමීන් වහන්සේ ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ අනුසය ධර්ම 7කුත් දේශනා කරලා තියෙනවා. හැබැයි මේ ආශ්‍යානුසය ඥාණයට තවත් කාරණා රාශියක් එකතු වෙනවා. ඒකත් අපි කෙටියෙන් හරි මතක් කරන්න ඕන. චරිත අදිමුක්ත කියලා කාරණා දෙකකුත් ඊළඟට බහුව්‍ය අබහුව්‍ය කියලා තවත් කාරණා දෙකකුත්. එතකොට සානස් දැන් චරිත කියලා කියන්නේ දැන් අපිට ආසය අනුසය කියන එක දැන් කාටත් පැහැදිලිනේ. ආසය කියලා කියන්නේ ඉතින් කෙනෙකුට නිතර දෙවේලේ පහළ වෙන මොනවා හරි සිතුවිලි. මොනවා හරි අදහස්. හොඳ වෙන්න පුළුවන්, යහපත් වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. මොනවා හරි අදහසක් ඒ අදහස බුදුරජාණන් වහන්සේට පේනවා. ඊළඟට අනුසය කියලා කියන්නේ හැංගිලා තියෙන කෙලෙස්. ඒවත් තථාගතයන් වහන්සේට පේනවා. දැන් ඒවා ගත්තාම කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා අනුසය 7ක් තියෙනවා. ඉතින් මේ සියල්ලම භාගතුන් වහන්සේට පේනවා. ඊළඟට චරිත කියලා කියන්නේ දැන් මේක ඒකත් එකට සම්බන්ධ වෙන්න ඕන. චරිත කියලා කියන්නේ අතරම කුසල අකුසල කර්ම. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේට පේනවා කෙනෙක් දැන් යහපත් වෙනකොට මෙයා මෙන්න මේ කුසල් කරලා තමයි මේ විදිහට ඉපදිලා තියෙන්නේ. ඒතර මෙයා මෙන්න මේ ජීවිතයේදී මෙන්න මේ විදිහට කුසල් කරලා තිනවා. කෙනෙක් දැක්කහම දුක් විඳින කෙනෙක් දැක්කහම මෙයා මෙන්න මේ විදිහට ජීවිතයේදී මේ විදිහ අකුසල් කරලා තියෙන. ඒ සියල්ලම පේන එකයි චරිත කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හන්නේ අර දැන් භාවනා කරනකොට අර චරිත 6ක් ගැන සඳහන් වෙන ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත, රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත වගේ. ඒ චරිත ස්වභාවයන් ගැන ඇති කරගන්න දැනුමද අපි හන්නේ? ඇත්තට මෙතන චරිත කියන්නේ ඒකට නෙවෙයි. ඒකටත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි මෙතන චරිත කියලා කියන්නේ යම් කිසි පුජ්‍යලේ සසර කරගන්නාලද දැන් පුඤ්ඤාභි සංකාර කුසල් කරගත්තාම අපුඤ්ඤාභි සංකාර අකුසල් කරගත්තාම ආනිජ්ජාභි සංකාර ඔය අරූපාවචර බඹතලෙ උපදින්න කරන ඒ ක්‍රියා. එතකොට සානස මේ වගේ දේවල් කරපුවාම දැන් බුදුරජාණන් වහන්සේට කෙනෙක් දැක්කම අපිට කෙනෙක් දැක්කහම මෙන්න මෙයා මෙන්න මේ කුසලයේ කරලා තියෙන මෙන්න මීට අනුරූපය මෙයා ඉපදිලා තියෙන කියලා අපිට තේරුම් ගන්න බෑනේ. එහෙමයි. නමුත් භාග්‍යතුන් වහන්සේට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒකයි මෙතන චරිත කියලා කියන්නේ. ඒ කර්මයට අනුරූපවයි මේ චරිත ස්වභාවය ලැබිලා තියෙන්නේ කියලා. ලැබිලා තියෙන කියලා. එහෙමයි. ඊළඟට සඳ අදිමුක්ත. අදිමුක්ත කියලා කියන්නේ සාමාන්‍ය ඒක සිතුම් පැතුම්. කෙනෙක් දැන් හීනාදිමුත්ත, ප්‍රනීතාදිමුත්ත කියලා තියෙනවා. දැන් හීනාදිමුත්ත කියලා කියන්නේ ඉතින් අතර යා ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන විදිහ නීවරණත් එක්ක අකුසල පැත්ත, හීන පැත්ත. ප්‍රනීත පැත්ත කියලා කියන්නේ සද්ධා, සති, විරිය ඒ ආදි වශයෙන් කුසල පැත්ත. එහෙනම් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි පුජ්‍යලයෝ ගත්තාම දැන් සමහර සීලවන්තයෝ ඉන්නවා. ඒ සීලවන්තයෝ හරි කැමති තව සීලවන්තයත් එක්ක ඇසුරු කරන්න. ඒ සම්බන්ධය. එහෙම. ඊළඟට දැන් සමහර දැන් බලන්න ප්‍රාණඝාතය කරන්න කැමති අය කොහොම හරි ඒගොල්ලෝ එකතු වෙනවානේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් මත්පැන් බොන්න කැමති අය. එහෙම. බලන්න ඒගොල්ලෝ බොහොම හොඳට ඉක්මනින් යාළු වෙනවා. ඉතින් මොකද මේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ආශ්‍රය කරන්න මේ හැම දෙයකම හේතු වුණාද දන්නවා. සහ මේ අලුත් තැන් එහෙමත් ඒ කට්ටියට ඉවෙන් වගේ දැනෙනවා. දැන් පිට කොහේ හරි ගියාම මොකද ඔය බාසුන් නැහැලෙත් එහෙම අපි යන්නේ කොහේ හරි පන්සලක හරි වැඩකට ගියාම ඒ පැත්තෙන් තැනක් කොහෙන් හරි හොයාගන්න ඉවෙන් වගේ දැනිලා ඒ කට්ටියට ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන සම්බන්ධයෙන්.
ඔව් ඇත්තට ඒක තමයි ස්වාමීන් වහන්සේ ඒකත් ඉතින් ඒ தත්ත්වයේ පවා බුදුරජාණන් වහන්සේ දන්නවා. එහෙම. දැන් ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේ දකිනවා සරියුත් මහරහතන් වහන්සේ 500ක් ස්වාමීන් වහන්සේලා සමග සක්මන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් සාරිපුත්‍රයන් වහන්සේ ප්‍රඥාවන්තයි. ඒ ප්‍රඥාවන්තකමට කැමති ඒකට ඇසුරු කරන්න කැමති ස්වාමීන් වහන්සේලා 500ක් තමයි අර එකට ඉන්නේ. එහෙම. ඊළඟට දැන් අපි ගත්තොත් මහා කාච්ච මහරහතන් වහන්සේ සමග වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ දැන් මහා කාච්ච මහරහතන් වහන්සේ දුතාංගධාරී අර එකතු වෙලා ඉන්නේ ඒකාන්තයෙන් දුතාංග ධර්ම පුරුදු කරන්න කැමති ස්වාමීන් වහන්සේලා. එතකොට සානද මේක තමයි අදිමුක්ත කියලා කියන්නේ. මේ ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර ආසය අනුසය කියන එකට ගොඩාක් තව ඇතුළත් වෙනවා. එහෙම. ඊළඟට බහුවිය අබහුවිය අයගේ රුචි අරුචිකම් තේරුම් ගැනීම හැකියාව. අන්න හරි සානද රුචි අරුචිකම් සහ සිතුම් පැතුම්. එහෙම. ඊළඟට බහුවිය අබහුවිය. ඒ කියන්නේ අබහුවිය කියලා කියන්නේ දැන් සුදුසු නුසුදුසු භාවය. සුදුසු නුසුදුසු භාවය. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා කෙනෙක් ආපු ගමන් මෙයාට මේ ධර්මය අවබෝධ කරගන්න ශක්තිය තියනවාද? දැන් බලන්න අබහුවිය පුජ්‍යලයක් හැටියට නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නම් දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් ඒ මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න පුළුවන්. හැබැයි අපි මෙහෙම හිතමු. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් ආනන්තරීය පාප කර්මයක් කරගත්ත කෙනෙකුට ධර්මය අවබෝධ කරලා දෙන්න බෑනේ. එහෙම. අන්න අබහුවිය පුජ්‍යලෝ. දැන් අපි ගත්තොත් අජාසත් රජුරෝ මොනතරම් සද්ධාවන්ත කෙනෙක්ද? පළවෙනි සංඝායනාවට පූර්ණ දායකත්වයේ දරුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තානාන්තරයකොත් දුන්න මගේ පුතත්ජන ශ්‍රාවකයන්ගේ සද්ධාව වැඩිම කෙනා. නමුත් බුදුරජාණන් වහන්සේට බැරි වුණානේ මාර්ගඵල ලබා දෙන්න. එහෙම. ඒකට හේතු උනේ අරානන්තරීය පාප කර්මයක් කරගත්ත නිසා. අර කර්මාවරණ කියන ස්වභාවය. කම්මාවරණය කියලා කියන්නේ ඒකට ඇත්තටම. ඒතර ඒ වගේ ස්වාමීන් වහන්සේ බහුවිය අබහුවිය කියන්නේ සුදුසු නුසුසු පුජ්‍යලේ බුදුරජාණන් වහන්සේට පේනවා. ඉතින් මේ හැම පැහැදිලි කරගත්තොත් හොඳයි නේද? දැන් ඔය සත්‍ය අවබෝධ කර ගැනීමේදී තියෙනවනේ කම්මාවරණ, විපාකාවරණ, කිලේශාවරණ කියලා ආවරණයන් සම්බන්ධයෙන් අපි හන්නේ. ඔව්. මොකක්ද ඒ ආවරණ වෙනවා කියලා කියන්නේ? ඇත්තටම මේ භව්‍ය අභව්‍ය. ඔව් දැන් ඇත්තටම දැන් කම්මාවරණය කියලා කියන්නේ පංචානන්තරීය පාප කර්ම. එහෙමයි. ඒ පහ යම් කිසි කෙනෙක් පාරමී පිරීලා තිබුණත් දැන් අජාසත් රජුරවන්ට සාමාන්‍ය ඵල සූත්‍රය අහලා මගඵල නිවන් අවබෝධ කරගන්න අවස්ථාව තිබුණා. නමුත් මේ කම්මාර ආවරණේ ඒක වැහිලා ගියා. ඒ මොකද තාත්තා මරලා ආනන්තරීය පාප කර්මය කරා. ඒ කියන්නේ ආනන්තරීය පාප කර්ම කරපු කෙනෙකුට මේ භවය තුල මාර්ගඵල ලබා ගන්න මාර්ගඵල ලබන්න බෑ. ඒකයි කම්මාවරණය කියන්නේ. ඔව්. ඊළඟට කිලේශාවරණය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මං නියත මිත්‍යා දෘෂ්ටිය. එහෙම. නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනාට මේ ජීවිතේ ඒ යථාර්ථය අවබෝධ කරගන්න බෑ. ඒ දසවත්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙන. දසවත්තුක මිත්‍යා දෘෂ්ටිය. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ප්‍රත්‍යන්ත දේශයක වෙනත් දැන් උතුරු කුරු දිවයිනේ වගේ අයට සත්‍ය අවබෝධ කරගන්න කිසි අදහසක් නැහැ. ඒ වගේ ප්‍රත්‍යන්ත දේශයක ඉපදිච්ච අයට කවදාවත් මේ යථාර්ථය අවබෝධ කරගන්න බෑ. ඊළඟට සද්ධා මාත්‍රයක්වත් නැත්තම් එයාටත් එහෙම මේ යථාර්ථය අවබෝධ කරගන්න බෑ. මෙන්න විපාකාවරණය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ද්‍රි හේතුක අහේතුක පුජ්‍යලයන්ට. ඒ කියන්නේ දැන් මේ යථාර්ථය නැත්තම් නිවන් අවබෝධ කරගන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕන. එහෙම. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා කියන්නේ අලෝභ, ආදේශ, අමෝහ කියන කුසල මූලයන් මුල් වෙලා ඒ ලැබිච්ච උප්පත්තියක් ප්‍රතිසන්දියක් තියෙන්න ඕන. අපි හන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනෙක්ගේ සාමාන්‍ය බාහිර ස්වરૂපය මොන වගේ වෙයිද? දැන් මන් දිහා බලලා කියන්න පුළුවන්ද මම ත්‍රි හේතුක ප්‍රතිසන්දිය? අනිවාර්යයෙන්ම සානස මෙහෙමයි. පැරණි පොත්පත්වල තියෙනවා සාමාන්‍යයෙන් මේ බුද්ධ ශාසනයේ සිවුරක් දරා ගන්න බෑ කියන ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැත්තම්. ඒ අනුව බලනකොට දැන් ප්‍රවෘත්තියන් ගත්තාම ඇත්තටම අපි ඔක්කොම ත්‍රි හේතුක වෙන්න ඕන. එතකොට අපි සාමාන්‍ය ගිහියෙක් දැන් මේ වැඩසටහන බොහෝ ගිහි පින්නතුන් බලන නිසා අපි හඳුන්නේ ගිහි කෙනෙක් දිහා බලලා ඉවර වෙලා මෙන්න මේ අනන්ත හේතුක ප්‍රතිසන්දියක් ලැබලා තියෙනවා කියලා එහෙම කියන්න පුළුවන් ද බැලුමට?
එහෙම හැකියාවක් තියෙනවද? එහෙම ස්වාමීන් වහන්සේ කියන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකක්ද සාමාන්‍යයෙන් ප්‍රකට වෙන ලක්ෂණ අපේ හාන්දර ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා? ඔව් ඇත්තටම දැන් අර ඉතින් ಗುಣධර්ම වලට ලැබී ඉතින් ඒ පැත්තට අපිට හිතන්න දැන් තියෙනවා. මූලිකව මෙහෙම හිතන්න පුළුවන් ද අපේ හන්නේ ඇස් කන්නාසාදී ඉන්ද්‍රයන්ගේ විකලත්වයක් නැතිකම මන්ද බුද්ධික නොවෙනකම හොඳ නොහොඳ කල්පනා කරන්න ඔව් ඇත්තට එතකොට එහෙම ඇත්තට මෙතන දි හේතුක ප්‍රතිසන්දියක් නෙවෙයි කියන එක හිතන්න පුළුවන්. එහෙමයි. නමුත් ත්‍රි හේතුකද කියලා අපිට හරියටම දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ස්වාමීන් වහන්සේ තියෙන උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා. එහෙමයි. එතකොට සමහර වෙලාවට හොඳට ඒ වගේ දැන් මේ ශාසනයේ තේරුම් අරගෙන ධර්මය බණ අහන ඒ වගේම ඒ වගේ සදහැවතුන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් වෙන්න ඕනේ. ඒක උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියන தත්ත්වය ඉතින් අපිට ඒ කිසිම දෙයක් එහෙම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. බාහිර. ඒ කියන්නේ අපේ හඳුරු පැහැදිලි කරන විදිහට එක්තරා විදිහකින් අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දික ඒක හඳුනා ගන්න පුළුවන්. නමුත් එයාගේ උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක තත්ත්වය හඳුනා ගන්න බෑ. ඒ කියන්නේ අර ත්‍රි හේතුක භාවය උපරිමයෙන්ම තියෙනවද? එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයට තියෙන්නේ. එහෙම නැත්නම් බොහොම අඩු තත්ත්වයකද තියෙන්නේ. සත්‍ය අවබෝධ කරගන්න තරම් පැසුණු නුවණක් තාම ඇති වෙලා නැද්ද කියලා අපි දන්නේ නැහැ නේද අපි හන්නේ. ඔව් ඒ වගේ සංහිත ඇත්තටම දැන් මේ ප්‍රශ්නෙට එහෙම ධර්මයේ කොතනවත් නැති නිසා හඳුන ගන්න ක්‍රමයක්. එහෙමයි. එහෙම කියන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් සමහර සාමාන්‍ය බාහිරින් දැක්කම තේරෙනවා. එතකොට අපි හන්නේ විපාකාවරණ කියන එකෙන් අපි තේරුම් ගත යුත්තේ කුමක්ද මේ ධර්ම විපාකාවරණය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තට මගඵල නිවන් අවබෝධ කරගන්න බෑ අහේතුක ප්‍රතිසන්දිලාභියෙකුට. එහෙමයි. ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියෙකුට පුළුවන් කමක් නෑ. අන්න ඒක තමයි විපාකාවරණය කියලා කියන්නේ. එහෙමයි. ඒ කියන ස්වභාවයන්ගෙන් ආවරණය වෙලා ඉන්න කෙනෙක් කම්මාවරණ, විපාකාවරණ, කිලේශාවරණ කියන මේ ආවරණයන් සහිත කෙනාට සත්‍ය අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ අභිමුවට පැමිණෙන පුද්ගලයන්ගේ චිත්ත ස්වභාවය හොඳින් දන්න. මෙයා මේ ශ්‍රද්ධාව ඇතිව බොහොම ඔළුව පාත් කරගෙන ආවට ඔළුවේ වැඩ කරන්නේ වෙන අදහසක්. එහෙම නැත්නම් හැබැයින්ම මේ ප්‍රකට වෙන ශ්‍රද්ධාවෙන්මයි මෙයාගේ අභ්‍යන්තරයත් ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ අදහස් චරිත ස්වභාවයන් හොඳින් දැනගෙන ඒවාට ගැළපෙන විදිහට තමයි බුදු පියාණන් වහන්සේ ධර්මානුකූලව මඟ පෙන්වීම සිද්ධ කළේ. ඊළඟට අපේ හාමුදුරනේ අපි අවධානය යොමු කරමු දැන් අනිත් ඒවා අපි අතහැරලා දාලා අද සාකච්ඡා කරන අවසාන ඥානයේ විදිහට මහා කරුණා සමාපatti ඥානෙට උන්වහන්සේ කරුණා සාගරයක් අපේ හාමුදුර නිතර පැහැදිලි කරන විදිහට කොහොමද අපේ හාමුදුරනේ මේ මහා කරුණා සමාපatti අපි හඳුනගන්නේ? ඔව් එතකොට අපි සම්නත යමක ප්‍රාතිහාර්ය ඥාන අතහැරලා තමයි අද අපිට. එහෙමයි. හොඳයි ඊළඟ ඥානය යමක ප්‍රාතිහාර්ය ඥානය. නමුත් දැන් කාල වේලාව ඉක්ම යන නිසා තමයි අපේ ස්වාමීන් වහන්සේ මහා කරුණා සමාපatti ඥානය පිළිබඳව අපෙන් විමසුවේ. ස්වාමීන් වහන්සේ මේ මහා කරුණා සමාපatti ඥානය පිළිබඳව අපි දැනගන්න බුදුරජාණන් වහන්සේගේ පංචවිධ බුද්ධ කෘත්‍ය පිළිබඳව පොඩ්ඩක් අපි දැනගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දවස කොටස් 5කට බෙදලා එක තප්පරයක්වත් අපතේ නොයවා භාගතුන් වහන්සේ කාලෙන් වැඩ ගන්නවා. ඒ පංචවිධ බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ පුරේ බත්ත කිච්ච, පච්චා බත්ත කිච්ච, පුරිම යාම කිච්ච, මජ්ක්‍ධිම යාම කිච්ච, පච්චම යාම කිච්ච කියලා කොටස් 5කට බෙදෙනවා. එහෙම. පුරේ බත්ත කිච්ච කියලා කියන්නේ දැන් උදේ කාලේ. එහෙම. උදේ කාලේ බුදුරජාණන් වහන්සේ අවදි වෙලා ඊළඟට 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමයදීලා ඊළඟට උන්වහන්සේ සුගන්ධ ගන්ධ කුටිය දොර අරිනවා. දොර ඇරලා තියෙන වෙලාවට භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වඳින්න එනවා. ඒ වෙලාවට සුගතෝ ආදීන් අනුශාසනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සමහර දවසට භික්ෂුන් වහන්සේලා සමග පිණ්ඩපාත වඩන, සමහර දවසට තනියම පිණ්ඩපාතේ වඩනවා. උදේ කාලේ ඒ දානමාන ආදී කටයුතු, අනුමෝදනා කටයුතු, ගිහියන්ට බණ කීම ආදී කටයුතු අනු උදේ කාලේ පුරේ බත්ත කිච්ච. පච්චා බත්ත කිච්ච කියලා කියන්නේ දානෙන් පස්සේ. බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ දානෙන් පස්සේ සමාපත්තියකට සමවදිනවා. එහෙම. සමවැදලා සාමාන්‍යයෙන් අපි හිතුවොත් 2-3 වගේ වෙනකොට ඔන්න ගිහි ශ්‍රාවක වෙනවා බණ අහන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට බණ කියනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ උණු පැන් ඇල් පැන් වලින් ශරීර කෘත්‍යයන් ඒ කටයුතු සිද්ධ කරගෙන ඊළඟට පුරුම යාම කිච්චේ කියන්නේ හවස 6 ඉඳලා රෑ 10 දක්වා කාලේ භික්ෂුන් වහන්සේලාට වෙන් කරලා තියෙනවා. ධම් සභා මණ්ඩපයට වැඩම කරලා බුදුරජාණන් බණ කියනවා. ඒ වෙලාවේ සමහර වෙලාවට අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා, කමඨහන් ලබා දෙනවා. ඊළඟට විනය ශික්ෂාපද පනවන්න අවස්ථාවක් තියෙනවා නේ ශික්ෂාපද පනවනවා. ඉතින් මෙන්න මේ විදිහට පුරුම යාම කිච්චේ ගෙවිලා යනවා. ඊළඟට මධ්‍යම යාම කිච්චේ කියලා කියන්නේ රෑ 10 ඉඳලා රාත්‍රී 2 දක්වා කාලය. මේ කාලය තුල බුදුරජාණන් වහන්සේ වෙන් කරලා තියෙන දෙවියන් බ්‍රහ්මයන්ට පැය 4ක කාලයක්. එහෙම. රාත්‍රී 2 ඉඳලා 3:20 දක්වා දැන් බුදුරජාණන් වහන්සේ දිගටම වාඩි වෙලා හිටපු නිසා තථාගතයන් වහන්සේ පැයයි විනාඩි 20ක් සක්මන් කරනවා. ඒ කියන්නේ 3:20 වෙනකම් භාගතුන් වහන්සේ සක්මන් කරනවා. 3:20 ඉඳලා 4:40 දක්වා භාගතුන් වහන්සේ සිංහතේහාවෙන් සැතපෙනවා. පැයයි විනාඩි 20ක්. ඊළඟට භාගතුන් වහන්සේ 4:40ට අවදි වෙනවා. අවදි වෙලා උන්වහන්සේ ශරීර කෘත්‍යයන් සිද්ධ කරලා 12 කෝටි ලක්ෂ වාරයක් මේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ඉතින් මේ විදිහට සානත උදේට 12 කෝටි ලක්ෂ වාරයකුත් හවසට 12 කෝටි ලක්ෂ වාරයකුත් බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ඒ සමවදින්නේ අද මම කාටද පිහිට වෙන්න ඕන මේ කරුණා දැල කියලායි මේකට කියන්නේ. ඒත් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මේ කරුණාව කියලා කියන්නේ කෙනෙකුගේ දුකේදී ඇති වෙන සැබෑම ඒ සිතෙහි ඇති වෙන තෙත් ගතිය පිහිට වෙන්න තියෙන අවශ්‍යතාවය. ඒත් ඇත්තටම අපි මේ බුද්ධ ශාසනය ගත්තාම මේක හඳුන්වන්නේ කරුණා ශාසනය කියලා. දැන් බලන්න එදා දීපංකර පාදමූලයේදී සුමේද තාපසය හැටියට ඉන්න අවස්ථාවේ දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ දෙන වෙලාවේ සුමේද තාපසතුමාට සතර පද ගාතාවක් අහපු ගමන් අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන සිව්පිලිසිඹියා ඥාන සහිතව රහත් වෙන්න තිබුණා. හැබැයි ඒක අතහැරලා මේ ගෝර කටුක භයානක සංසාර සාගරයට වැටිලා පාරමී ධර්මයන් සම්පූර්ණ කළේම කරුණාව නිසා. එහෙම. දැන් බලන්න එහෙම කරුණාවක් නැත්තම් උන්වහන්සේට දාම මීට කලින් නිවන් අවබෝධ කරගන්න අවස්ථාව තිබුණා. අපි හන් දැන් පැහැදිලි කරන මේ 12 කෝටි ලක්ෂ වාරයක් කරුණා මහා කරුණා සමාපත්තියට සමවැදුණා කියලා. එහෙම සමවැදෙමින් මොකද්ද කරන්නේ අපේ හාමුදුරනේ? සමවැදිලා භාගතුන් වහන්සේ දැන් බලනවා අද මම කාටද මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සමවදිනවා කියන්නේ නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරන ඇත්තටම ආවර්ජනා කරලා බලනවා. එහෙමයි. ඉතින් බලලා ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම දැන් අපි හන්නේ එතකොට මේ දිබ්බ චක්කු දිවැස සහ මහා කරුණා සමාපත්තිය කියන දෙක සමාන ස්වභාවයක් තියෙනවද? ඒ වගේ ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් එතන දිබ්බ චක්කු දිබ්බ සෝත පුබ්බේ නිවාසන ඒවා ළඟින් ළඟින් යන ඥාන. හැබැයි දැන් මේ මහා කරුණා සමාපatti ඥානය සහ අසම සම ඥානයක් අසාධාරණ ඥානයක්. එහෙමයි. ඇත්තට මේක කරුණාවම පෙරදරි කරගෙන පහළ වෙන ඥානයක්. අපි හන්නේ කරුණාවයි මහා කරුණාවයි වෙනස මොකක්ද? දැන් ඇත්තටම සානසද අපි කරුණාව ගත්තාම කරුණාව කියන එක සාමාන්‍යයෙන් තිරසංගත සතෙකුටත් කරුණාව තියෙනවා. තමන්ගේ දරුවන් ගැන. එහෙමයි. දැන් ඒ එළදෙනා කියන්නේ දුකටපත් වෙච්ච කෙනෙකුට පිළිසරණ වෙන්න තියෙන කැමැත්ත. කැමැත්ත. දැන් අපි හිතමු සානස දැන් අපි හිතමු එළදෙනක් අර විසුද්ධි මාර්ග අට කතාවේ තියෙනවා එළදෙනකට දැන් වැද්දෙක් යනවා කැලේට දඩේමේ. නමුත් වැද්දාට එදා සත්තු හම්බෙන්නේ නැහැ. වැද්දා බොහොම කේන්තියෙන් එනකොට එළදෙනක් තමන්ගේ පැටියට කිරි දෙනවා. ඉතින් මේ වැද්දා හිතනවා එහෙනම් අද මේ එළදෙන හරි මරා ගන්න ඕනේ කියලා තමන්ගේ අතේ තිබිච්ච තියුණු ආයුධයක් අරගෙන අර එළදෙනට දමලා ගහනවා. දමලා ගහනකොට අර ආයුධේ ඒ තිබිච්ච උල් සහිත තැනින් දෙකට කැඩෙනවා. එළදෙන ගැංගේ වදින්න කලින්. ඒක විස්තර කරලා තියෙන විසුද්ධි මාර්ග අට කතාවේ අර ඒ වෙලාවේ එළදෙනගේ හිතේ තිබිච්ච කරුණාව අර පැටිය කෙරෙහි. ඒ කරුණාව නිසා අර ආයුධේ වැදිලත් නැහැ. එතකොට ස්ථිරසංගත සතෙකුට පවා මේ කරුණාව තියෙනවා. දැන් අම්මා කෙනෙක් දරුවෙකුට කොච්චරක් කරුණාවක් තියෙනවද? තාත්තා කෙනෙක් කොච්චර කරුණාවක් තියෙනවද?
ඒකනේ ඒ කරුණාව වගේ නෙවෙයි මේ තථාගතයන් වහන්සේට තියෙන මහා කරුණාව. ඒකනේ මහා කරුණාව විස්තර කරන තැන කෝටියක් මව්වරුන්ගේ කරුණාවට වඩා කෝටියක් පියවරුන්ගේ කරුණාවට වඩා කෝටියක් බ්‍රහ්මණයන්ගේ කරුණාවට වඩා කෝටියක් දෙවියන්ගේ කරුණාවට වඩා බුදුරජාණන් වහන්සේගේ කරුණාව අති ශ්‍රේෂ්ඨයි. මොකද සාමාන්‍ය අම්මා කෙනෙක් ඒ ජීවිතයේ දරුවෙකුට පිහිට වෙන එක සැබෑව. නමුත් බුදුරජාණන් වහන්සේ පිහිට වෙන්නේ මුළු සාංශාරික වශයෙන් මේ යන අනවරාග්‍ර ගමනම සම්පූර්ණ වළක්වලා ඒ දුකෙන් මුදවා ගන්න තමයි උන්වහන්සේ ඒකාන්තයෙන් උන්වහන්සේගේ වෑයම උත්සාහය. ඒ නිසා සාමාන්‍යයෙන් අපි හඳුනන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද කවුද ලෙඩ වෙලා ඉන්නේ, අද කවුද හොඳ කරගන්න බැරි අසාධ්‍ය තත්වෙන් ඉන්නේ, ඒ විදිහේ දෙයක්ම නෙවෙයි නේද බලන්න. ඒ කියන්නේ අද කාටද මේ සසරින් එතර වීමට හැකියාව ලැබෙන්නේ? ඒ සුදුසුකම් සපුරා තියෙන්නේ කවුද කියලා නේද විශේෂයෙන් බලන්න. ඔව් ඇත්තටම ඒ අතරේ ලෙඩ වෙලා ඉන්න වෙනත් කරදරවලටපත් වෙච්ච අයත් ඉන්න පුළුවන් නේද අපේ? ඔව් දැන් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම මහා කරුණා සමාපත්තියට සමවදින්නේම කාටද අද සසරින් එතර වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් තමයි බලන්නේ. එහෙම. ඒ අතරට ස්වාමීන් වහන්සේ දුකටපත් වෙලා ඉන්න අයට දැන් පූතිගත තිස්ස ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දැකලා මහා කරුණා සමාපත්තිය උන්වහන්සේ දැක්කේ. දැකලා ඉතින් ස්වාමීන් වහන්සේට සියතින් උපස්ථාන කළා. හැබැයි ධර්මයක් දේශනා කළා, සසර කතරිමු තෙතර කළා. එහෙම. ඉතින් ඒ වගේම දැන් එදා අඟුලිමාල දැන් ඒ අඟුලිමාල දැන් බලන්න ඒ අවස්ථාවේ උන්වහන්සේ මහා කරුණා සමාපatti ඥාණයෙන් තමයි දැක්කේ. උන්වහන්සේ ඒ වෙලාවේ පිහිට වුණ නැත්නම් අම්මා මරලා ආනන්තරේ පාප කර්මයේ පවා කරගන්න අනිවාර්යයෙන්ම පෙළඹෙනවා. ඉතින් ඒක වළක්වලා මහා රහතන් වහන්සේ නමක් බවට පත් කරන්න පුළුවන් උනේ ඇත්තට මේ මහා කරුණා සමාපatti ඥාණයට සමවැදිලා උන්වහන්සේ බලන නිසා. එහෙමයි. එතෙන්දී අඟුලිමාල ස්වාමීන් වහන්සේ කෙරේ මහා කරුණාව බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට අඟුලිමාල ලක් වූවාseම බුදුරජාණන් වහන්සේ විමසුවා අඟුලිමාලගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙනවද මේ වෙනකොට? නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි ඉතින් ওই මහා කරුණාව මිනිස් පළවෙනි මිනිසයන් මරණ වෙලාවෙම ඇති කරගත්තා නම් හරිනේ අම මරණකම හිටියයි කියලා කෙනෙක්ට තර්කයක් එන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපත් වූවත් ඒ අවස්ථාවේදී අඟුලිමාල වෙනුවෙන් අඟුලිමාලාටින් මරුන් කන්න කවුරු හරි කෙනෙක් කර්මයක් දායාද කරගෙන හිටියේ නම් ඒක බුදුරජාණන් වහන්සේටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අඟුලිමාල තුල ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන අවස්ථාව දැක බලාගත්තා. එයා ඒක බොහොම ප්‍රියමනාව කරපු එකක් නෙවෙයි. අම්මා ආවත් මරලා මේ ජරා වැඩේ නවත්තන්න ඕන, මේක කෙලවරක් කරන්න ඕන කියන අතහැරීමේ හැඟීම හිත තුල තිබුණා. අන්නේ ඒ අතහැරීම සිත තුල එනවත් එක්කම අනිත් ඉන්ද්‍රිය ධර්මයන් ටිකෙන් ටික දියුණුව කරන්න පුළුවන් හැකියාව එයා තුල ගොඩනැගෙන බව වටහා ගත්ත නිසා බුදු පියාණන් වහන්සේ මහා කරුණාවත් මුසු කරලා ඔහුට පිළිසරණ වුණා. ඉතින් බුදු පියාණන් වහන්සේ ගැන මමත් අපේ හාමුදුරුවොත් මොනවා නම් කතා කරන්නද? ඒ මහා ඉරක් පායා තියෙන තැනක කනා මෙදිරි එළියකටත් අන්ත එළියක් නිකුත් කරන්න දරන වෑයමක් හා සමාන වෙන්න පුළුවන්. නමුත් අපේ දෙදෙනාගේ ශක්ති ප්‍රමාණයෙන් අපි සාකච්ඡාව තුලින් බුදු ගුණ ඉස්මතු කරන්නට වෑයම් කළා. ඉතින් අපිට බෞද්ධ කාර්ය මණ්ඩලයෙන් උපදෙස් ලැබෙනවා. නියමිත කාල වේලාව අවසන් වී යන බව නිසා අපි මීට වැඩිය මේ සාකච්ඡාව දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ සතු අසාධාරණ ඥාන, ෂඩ් අසාධාරණ ඥානයන් තුලින් ඥාන තුනක් පිළිබඳව ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය, ඒ වගේම ආසයානුසේ ඥානය සහ මහා කරුණා සමාපatti ඥානය පිළිබඳව උඩින් කරන ලද අතපත ගෑමක් තමයි අද දවසේදී අපි සිද්ධ කළේ. හැබැයි ඒ තුල ඔබට නොදන්නා කරුණු රැසක් දැනගන්නට අවස්ථාවක් උදා වෙන්න ඇති කියන එක අපි විශ්වාස කරනවා. මොකද අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපේ අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ
ඊටාම ධර්මධරව ඊටාම හොඳින් ඒව අධ්‍යයනය කරලා කරුණු කාරණා විග්‍රහ කරගෙන ඉන්නේ. ඉතින් උන්වහන්සේ සතු දැනුම් සම්භාරය බොහෝමයක් කියලා මම දන්නවා. මම කලේ හොඳටම වතුර පිරීලා තියෙන ටැංකියකින් චුට්ටක් ටැප් එක ඇරිය එක විතරයි. මම දන්නවා ගොඩක් ඇරිය නම් ගොඩාක් ගලාගෙන එන බව. නමුත් කාලයට ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අප සමුගත යුතුව පවතිනවා. බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අද තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානෙ ඔබ අපහා බෙදා හදා ගන්නට මෙහි වඩමවා වදාළ පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් බොහෝම හෘදයාංගම ආශිර්වාද කරනවා. සම්බෝධි මහා විහාරාධිපති අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටද අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සහභාගී වෙච්ච පින්නතුන් හැමෝටමත් විශේෂයෙන්ම අද දායකත්වයේ දරා කටයුතු කරන්නේ රෝෂණී කාංචනා වර්සුවිතාන මහත්මනිය සජිත් නිරංජන් හේවා කුරුම්බරගේ මහත්මා කියන දෙමාපියන් විශේෂයෙන් තමන්ගේ දියණිවරු දෙපළට උපන්දින වෙනුවෙන් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා පිණිසයි මේ වටිනා ධර්ම දානමය පින්කම සිදු කළේ පරලෝසපත් ඥාතීන්ටත් පින් අනුමෝදන් කරීමේ අපේක්ෂාවෙන්. ඉතින් මේ වෙලාවේ අපි දියණිවරු දෙපළට බොහෝම හෘදයාංගම සෙත් පතනවා. විදූෂී මහිකා හේවා කුරුම්බරගේ දියණියටත් ඒ වගේම නිලොක්ෂී රෝෂණා හේවා කුරුම්බරගේ දියණියටත් නිදුක් නිරෝගී සුවය සැලසේවා. රටට ජාතියට සම්බුද්ධ ශාසනයට මහා මෙහෙවරක් සිදු කළ හැකි වටිනා පුරවැසියන් වන්ට අවශ්‍ය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් සියලු ඥාතීන්ටත් අපි පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම මේ COVID-19 වසංගත රෝග ස්වභාවයේ මැදදී තමයි අපේ බොරලන්ද වජිරඥාන ස්වාමින් වහන්සේගේ දාබර පියාණන් වහන්සේත් අප අතරින් වෙන්නුනේ. ඉතින් අපිට පාන්සුක්ලයට වැඩම කරන්න අවකාශය සැලසුණෙත් නැහැ. අපි මේ වෙලාවේදී අප රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය ඒ පියාණන් වහන්සේටත් විශේෂ වශයෙන් අනුමෝදන් කරනවා. අපවත් වී වදාළ දරණගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. දායකත්වයේ දරා කටයුතු කරපු පින්තුන් හැමටත් ප්‍රේක්ෂක පින්වත් හැමටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද උදා වේවා. ලක්වැසි ලෝවැසි හැමෝටම නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වන්න ශක්තිය ලැබේවා. ඒ සඳහා දේව ආශිර්වාද ලැබේවා කියන පැතුමින් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. මේ උතුම් කුසල් බලෙන් හැමත සියලු ශාන්තිය වේවා. අමා නිවන් සුව සැලසේවා කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමින් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තුලකිරි හිස වැජඹෙනා සිව්දිකට තම් ස්වරය විහිදනා ශාක්‍ය සිංහාභිවන්දනා සම්බෝධි මැදුරෙන් විහිදෙනා